ජෙසුපිටයි අද අම්මේ තාත්තේ දුවේ පුතේ අපි දෙසැම්බර් මාසේ 13 වෙනිදා ඉරුදින අපි මේ ආගමන කාලේ 3 වෙනි ඉරුදින දේ වචනය බයිබලීය මෙනෙහි කිරීමට අපි අතුල් වෙමු. සුළු මොහොතක් අපි ඉන්න තැනම අපේ හදවත් ස්වාමින් වහන්සේට මුළුමනින්ම බාර කරමු, විවෘත කරමු, ඉඩ දෙමු. වචනයානෝ මානුෂ්‍යගත වුණේ අප සමගද වාසය කළේ. වචනයානෝ ජීවමාන ජේසුනි වහන්සේ දෙවියන් වහන්සේගේ මහා ප්‍රාර්ථනාව, මහා පොරොන්දු, දේව නියෝගිය වහන්සේ අපි අතර ඇට මස්ලේ නහර සහිතව අපේ මිනිස් ඉතිහාසයට ඇතුල් වුණු බව තවත් අප තුළ වහන්සේ ස්ථීර කරා. මිනිසුන් වන අපි හුදවකලා වුණු, තනි වුණු, ජීවිතේ සම්පූර්ණයෙන්ම පාළු වෙච්ච, සම්පූර්ණයෙන්ම කඩා බිඳ වැටුණු ජීවිතයක් නොව ඔබ වහන්සේ අප සමග ගමන් කරමින් සිටින බව, වහන්සේ නැවතත් අපි අතරට එන බව, ඒ දවස ඉතාමත් නොදුරු බව විශ්වාසයේ දැසින් දකින්න අප තුළ වහන්සේගේ බලාපොරොත්තුව ඇති කළ මැනව. ජීවමාන ජේසුනි වහන්සේ මරණය බින්ද ස්වාමින් වහන්සේ, වහන්සේ ජීවමාන ස්වාමින් වහන්සේ. එම නිසා මොහොතින් මොහොත අපේ ජීවිත තුළ වහන්සේ සක්මන් කරන දෙවියන් වහන්සේ නිසා අපේ ජීවිතයේ අපි වෙහෙස වෙන, කරදර වෙන, කඩාකප්පල් වෙන, අසාර්ථකයි කියලා හිතන හැම සිදුවීමක්ම වහන්සේ අලුත් උපතක් ලෙස අත්දකින්න වහන්සේ අපේ සිත් සතන් වහන්සේගේ බලයෙන් ආලේප කර මැනව, සන්නද්ධ කළ මැනව. ආමේන්. ආදරණීය අම්මේ තාත්තා දුවේ පුතේ, අපි ආගමන කාලයේ මේ 3 වෙනි ඉරුදින බයිබලීය මෙනෙහි කිරීමට අපි විවෘත වෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ වචනය අපි එක එක්කෙනාගේ ජීවිතවල පළදරන යුගයක්, ඇත්තක් වෙන යුගයක්. ඒකයි තේමාවක් ලෙස ගලාගෙන යන්නේ වචනය තෙම වාංශිගත වුණේ අප සමගද වාසය කළේ. අපි එක්ක, අපි අතර, අපි තුල වැඩවසන දෙවියන්. ඒ නිසාම වැඩි වැඩියෙන් අපි අත්දකින්නා වූ තනිවීම, අසරණ වීම, කඩාකප්පල් වීම, මම්මුලා වීම වලින් එතර වෙන යුගයක්. ඒ නිසායි මේ ආගමනය අපිට වැදගත් වෙන්නේ. අපි පහුගිය සතිවල දැක්කා වගේ අපේ මිනිස් ඉතිහාසයට උන්වහන්සේ ඇතුල් වෙනවා. ඒ මිනිස් ඉතිහාසයේ ඇතුල් වීම උන්වහන්සේ අපි එක එක්කෙනාගේ ජීවිත ඉතිහාසයේ වැඩ සිටින දෙවියන් වහන්සේ. ඒ නිසා අපේ ජීවිතවල අතීතයන් වල ඇති වෙච්ච, නැති වෙච්ච, කඩාකප්පල් වෙච්ච, ව්‍යාකූල වෙච්ච, සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච අතීතයන් අපිට ඇති. නමුත් ඒ හැම අතීතයකම උන්වහන්සේ ජේසුම ඔබ එක්ක, මා එක්ක සක්මන් කරා, ගමන් කරමින් ඉන්නවා. ඒ නිසා අපිට සුභාරංචියක් තියෙනවා. ඒ සුභාරංචිය තමයි මම තනි වෙලා නැහැ අතීතේ. ඒ නිසාම දැනුත් මේ මොහොතේ තනි වෙලා නැහැ. හේතුව උන්වහන්සේ මා එක්ක, ඔබ එක්ක මේ යන ජීවිත ගමන් කරමින් ඉන්නේ. දෙසැම්බර් 13 වෙනිදා වගේ වෙනකොට තව නත්තලට සතියක් එහෙම නැත්නම් දවස් කීපයක්, දවස් 8ක් 9ක් වගේ තියෙනකොට අපි ගොඩක් අර සංසන්දනය කරන්නේ ගිය අවුරුදු වල කොච්චර අපි තුල තිබ්බද නත්තලට සූදානම. මේ එහෙම නැත්නම් අපි ගොඩක් කියනවා මේ ක්‍රිස්මස් ෆීලිං එකක් නෑ මේ දවස්වල කියලා. ඒ ෆීලිං එක අපිට නැති වුණේ අපේම යහපතට. ඇයි මෙච්චර කල් අපි හිතන් හිටියේ ක්‍රිස්මස් ෆීලිං එක කියන්නේ එන්නේ ලොකු නත්තල් ගස් වලින්, ලොකු ලයිට් වැල් වලින්, ලොකු තෑගි භෝග වලින්, අපිට හම්බෙන බෝනස් සල්ලි සහ වැටු වර්ධකයන් වලින් අපි හිතනවා ඒක තමයි නත්තලේ තියෙන ලස්සනම දේ කියලා. එක්තරා විදියකට අවුරුද්දේ අවසානයේ ජීවිතේ මහන්සිලා හරියම්බ කරගත්තෙමට සතුටු වෙන එකේ වරදක් නැහැ. හේතුව අද බලන්නට යන දේ වචනේ තියෙන තේමාව සතුටට වඩා බයිබලීය අර්ථයෙන් ගත්තොත් එය joy, the Sunday of joy. ප්‍රීතියයි මේ ආගමන කාලේ 3 වෙනි දුදින තේමාව වෙන්නේ.
අපි පල්ලිවල පත්තු කරන ඉටිපන්දම් 4න් රෝස පාට ඉටිපන්දම අපි මේ ඉරිදා පත්තු කරන්නේ ප්‍රීතිය දෙවියන් වහන්සේගේ තෑග්ග අපි උන්වහන්සේ තුල ස්ථීර වෙමු. අපි උන්වහන්සේ තුල දකිමු ඒ ප්‍රීතිය මේ හුදෙක් අපි මෙච්චර කල් නත්තල් සමරපු විදියට වඩා හුදෙක් මෙච්චර කල් අපි මුදල් එක්ක තෑගි භෝග එක්ක කන බොන කෑම එක්ක සමරන නත්තලට වඩා එහා ප්‍රීතියක් ගැන ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ ජීසස් අපිට මතක් කරනවා. අපි හැරෙමු දේ වචනය වෙතට. යසායා දිවසිවරගේ පොතේ 61 වෙනි පරිච්ඡේදය අපි පෙරලා ගමු. යසායා 61 යසායා 61 එකේ සහ 2 දක්වා 10 සිට 11 දක්වා අපි බයිබලේ ළඟ තියෙනවා නම් පෙරලා ගමු. යසායා දිවසිවරගේ පොතේ 61 වෙනි පරිච්ඡේදයේ 1 සිට 2 සහ 10 සිට 11 දක්වා අපි කියමු. මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිලිඳුන්ට සුභාස්න දෙසීමටද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමටද වහලුන්ට මිදීම දානය කරන්නටද සිරකරුවන්ට නිදහස දන්වන්නද එතුමානෝ මා ආලේප කළසේක. සමිඳුන්ගේ කරුණාවේ දවස සතුරන්ට දඬුවම් දීමේ දවස පළ කරනු පිණිසද වැළපෙන සියල්ලන් සනසන පිණිසද එතුමානෝ මා ආලේප කළසේක. මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි. මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලියෙකු මල් මාලාවක් දමා ගන්නාක් මෙන්ද මනාලිය ඇගේ ආභරණ පළඳ ගන්නාක් මෙන්ද එතුමානෝ ගැලවීම නැමැති වස්ත්‍රය මට පළඳවනසේක. ධර්මිෂ්ඨකම නැමැති සලුව මට හඳවනසේක. පොළොව අලුත් පැලෑටි උපදවන්නාක් මෙන්ද උයන එහි වපුල දේ ලියලවන්නාක් මෙන්ද මහෝත්තම සමිඳුන් වන දෙවිදානෝ ධර්මිෂ්ඨකම හා ප්‍රශංසාව සීලු ජාතීන් ඉදිරියේ හට ගන්වනසේක. බලන්න මොනතර ලස්සන දේ වචනයක්. ඒක අපි සුදු බයිබලේ කරලා අපි යටින් ඉරක් ඇඳගමු. අපේ ජීවිතේ උන්වහන්සේ පුදුමාකාර බලාපොරොත්තුවක් දෙනවා. අද අම්මේ තාත්තේ දුවේ පුතේ බලන්න. උන්වහන්සේ කියනවා ඇත්තටම මේ යසායා 61 වෙනි පදය තමයි ලියවිල්ල තමයි ජේසු නාසරතේ තමන්ගේ උපන් ගමට ගිහිල්ලා ගලීලේ සිනගෝගයේ කියන ජේසුගේ පුංචි කුඩා පල්ලියට ඇතුල් වෙලා උන්වහන්සේට දුන්නම පරණ ගිවිසුම පොත උන්වහන්සේ මුලින්ම පෙරලා ගන්න මේ යසායා දිවසිරගේ මෙන්න මේ කොටස යසායා 61 මේ කොටස බලන්න වචනේ හරියම අර්ථාන්විතයි. උන්වහන්සේ කියනවා මහෝත්තම දෙවි සමිදානගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දැන් මේ කවුද කියන්නේ? ඒක යසායා දිවසිවරයා කියනවා පෙරනිමිත්තක් විදියට ජේසු වඩුවගේ පුතා කියලා අහගන්නේ නාසරතේ ගෙදර මෙන්න මේ සිද්ධියත් එක්ක. අර ගලීල ගැමි මරියා කියන මේ ස්ත්‍රියගේ පුතා නේද මේ කියන්නේ? කොහොමද මෙහෙම කියන්නේ? මොකද මෙහෙම කියන්න පුළුවන් ලොකු අතුලාන්ත ස්පිරිචුවල් පර්සනැලිටි කියන අධ්‍යාත්මික පෞරුෂයක් අවශ්‍යයි කෙනෙකුට. ජේසුට සමාජ තත්වයෙන් ලැබිච්ච ලොකු සමාජ තත්වයක් නේද? සමාජ පෞරුෂයක් තිබෙන්නේ නැහැ. සෝෂල් පර්සනැලිටි කියන දේ. ජේසුට හිටිය දෙමව්පියෝ ඉතාමත් දරිද්‍ර, ඉතාමත් වඩු වැඩ කරන, කුලී වැඩ කරන, ඉතාමත් දුක්ඛිත තත්වයේ හිටිය අය. ජේසුගේ දෙමව්පියන්, ජේසුගේ අම්මලා තාත්තලා තුලින් ලොකු ජේසුට සමාජ තත්ත්වයක් කියන ස්ටේටස් කියන දේ තිබෙන්නේ නැහැ. එතකොට ඒ නිසා තමයි මේක සමන් දෙන අලුත් ගිවිසුමේ අනිත් අය අහන්නේ මේ කවුද මේ වඩුවගේ පුතා නේද මෙහෙම කියන්නේ. දැන් මෙතනදී ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ හරි වැදගත් තීරුම් ගන්න එක. මම ජීවත් වෙන සමාජයේ මගේ තාත්තගේ රස්සාව මගේ අම්මගේ තත්වය ඒගොල්ලන් ඉන්නවද මේකේ ලෝකේ නැද්ද? ඒගොල්ලන් මගේ පරිසරයෙන් සමාජයෙන් මට ලැබිච්ච අර්ථකථනට වඩා එහා ගිය දෙයක්. උන්වහන්සේ කියනවා මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය. ඇත්තටම මුල් බයිබලීය පරිවර්තනවල රූහා කියන
මේ හේබ්‍රේ වචනයයි මේ ආත්මානුභාවය කියන වචනේ තියෙන. ඒතරම රුහා කියන්නේ හිබ්‍රු භාෂාවෙන් හරියටම සිංහලට පරිවර්තනය සුසුම. යහවේ දෙවියන් වහන්සේගේ ප්‍රාණය එහෙම නැත්නම් සුසුම මා කෙරෙහි යත කියන මුල් පරිවර්තනවල තියෙන. ආත්මානුභාවය කියන වචනෙට අපිට එච්චරම සමීප නැහැ. අපි ආත්මානුභාවයෙන් පිරුණායි කියලා අපි සාමාන්‍ය දිනදා කියනවා. සුසුම කියලා දේ අපි දන්නවා සාමාන්‍යයෙන් අපි ආදරය කරන කෙනෙක් අපි තුරුල් කරගත්තොත් එහෙම එයාගේ සුසුම වැටෙනවා. පුංචි දරු පැටියෙකුට අම්මා කෙනෙක්ගේ සුසුම හුස්ම වැටෙනවා. හුස්ම ප්‍රාණය. එතකොට මෙහි අර්ථය තමයි ජේසු එය උන්වහන්සේගේ කරගන්නවා. මොකද උන්වහන්සේ කරගන්නේ? ලෝකය විශ්වය මැව්ව මහා දේව තාත්තා මවුන් කරුවාණන්ගේ සුසුම ප්‍රාණය මා කරේ තියෙනවා. ඒ නිසා මගේ තාත්තගේ තත්ත්වය, මගේ අම්මගේ තත්ත්වය, ඒගොල්ලන් ඉන්නවද මේ ලෝකේ, ඒගොල්ලන්ගේ තත්ත්වයන් මොනවද, මගේ ආර්ථික තත්ත්වය, මගේ අධ්‍යාපනික තත්ත්වය, මේ සමාජයෙන් මට දෙන සනක් සමාජ අර්ථකථනය කරන මේක ලේබල් එකකට වඩා එහාට ගිය අතුලාන්ත පෞරුෂය ජේසු ස්පර්ශ කළා. ඒ ස්පර්ශ කරන්න අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබට මට ආරාධනා කරනවා. එයයි කිතු උපතේ සමරීමේ කාලය කියන්නේ ජේසුගේ දෙවිනි පැමිණීමට සූදානම් වෙනවා කියන්නේ ඒකයි. ඔබට මට සමහර වෙලාවට ගොඩාක් වෙලාවට තියෙන්නේ මේ දවස්වල අපි කියන circumstantial problems. ඒ කියන්නේ මේ දවස්වල අපේ හිතවලට බලපාලා තියෙන ප්‍රශ්නමව තමයි අපි අපේ ජීවිතේ ප්‍රීතිය අර්ථකථනය කරගන්නේ. අපේ ජීවිතේ වටිනාකම අයියෝ මට රට යන්න හිටියා රට යන්න බැරි වුණා මම අසාර්ථකයි. ඒක අම්මා කෙනෙක් මාත් එක්ක කියනවා අම්මා කියනවා මගේ ස්වාමිපුරුෂයාව දාලා ගියා. මගේ ජීවිතේ මගේ දරුවත් මට හිමි වුණා හේතුව ස්වාමිපුරුෂයා එයාගේ තියෙන බලය, එයාගේ තියෙන දේශපාලන හයිය ශක්තිය, එයාගේ තියෙන හැම මුදල් ශක්තියක්ම අතට අරගෙන එයා මගේ දරුවත් මගෙන් ගත්තා. මට මුකුත් නැහැ, මට රැකියාවක්වත් නැහැ, මට ජීවිතේ කරන්න දෙයක් නැතිකම මම ගෙවල් වල වැඩ කරන්න පටන් ගත්තා. අම්මා කියනවා මම ජීවිතය අසාර්ථකයි, මම අසාර්ථක ස්ත්‍රියක්, අසාර්ථක ගැහණියක්. දැන් ඒ අම්මා තමන් අර්ථකථනය කරන්නේ මේ ලෝකේ තමන්ට ලැබිච්ච සහ අහිමි වෙච්ච දේවල් වලට අනුව. දැන් ගොඩක් මිනිස්සු විශේෂයෙන් මේ 2020 අවුරුද්ද අර්ථකථනය කරන්නේ තමන්ට අහිමි වෙච්ච දේවල්. රැකියාවල් අහිමි වී, වැටුප් නැති වී, තමන් බලාපොරොත්තු වෙච්ච විදේශ ගමන්, විදේශ අධ්‍යාපනය වලට යන්න බැරි වී, එක්කෝ විවාහ වෙන්න බලාපොරොත්තු වෙලා හිටියා විවාහ වෙන්න බැරි වුණා. මේ වගේ විවිධාකාර විදියට එදිනෙදා සිද්ධි වලට අනුව තමයි අපි අපේ වටිනාකම ගොඩක් වෙලාවට අර්ථකථනය කරන්නේ. ඒක ලොකුම අවුලක්. ඒකෙන් වෙන්නේ අධ්‍යාත්මික පෞරුෂය දවසින් දවස හීන වෙනවා. ඒ කියන්නේ මම දේව තාත්තගේ හුස්ම මහා විශ්වය මෞංකාර මගේ අබ්බා තාත්තගේ ප්‍රාණය මා කෙරේ තියෙනවා කියන ඒ ජීවිත ස්ථිරත්වය ප්‍රීතිය අපට දහින්න වෙලා. ඒ නිසා තමයි අපි ගොඩාක් වෙලාවට අපි සංසන්දනය කරනවා ගිය අවුරුදු වල අපිට මෙහෙමයි ආදායම් තිබ්බේ, බෝනස් තිබ්බේ, බිස්නස් සාර්ථක වුණේ. ඒ නිසා මේ පාර මොකුත් නැහැ. අපිට ලැබෙන දේවල් වලින් අපේ අයවැය ශීර්ෂය තුලින් තමයි අපි තීරණය කරන්නේ. ඒක බලපානවා. ඔව් ඇත්තටම අපි ඔක්කොටම බලපානවා. අපේ ආර්ථිකය බලපානවා. අපේ ජීවිතේ අපේ ණයබර අපිට බලපානවා. හැබැයි ඒ කිසි දෙයකට ඉඩ දෙන්න බෑ. වත්තරන් අම්මේ තාත්තේ ආදරණීය දුවේ පුතේ අපේ ජීවිතේ දෙවියන් වහන්සේ ඔබට මට දුන්නු වටිනාකම තක්සේරු කරන්න ඒ බාහිර වටපිටාවේ සමාජයෙන් අපිට ලැබෙන කිසිම දෙයකින් අපිට බෑ සීමා කරන්න. ඒක තමයි මේ නත්තලේ තියෙන වටිනාකම. අපිට මහා ලොකු සනකිලි නැති වෙයි. අහස උසට වෙන්න හදන නගරවල තියෙන මහා නත්තල් ගස් නැති වෙයි. අපිට ලොකු උත්සව සාද නැති වෙයි. හැබැයි ඔබට මට හිතන්න ජේසු ආරාධනා කරනවා කවුද ඔබ? කවුද මම? මොකද්ද මගේ ඇත්ත? දැන් බලන්න මේ වචනේ කියන්නේ ඒකයි. දෙවියන් වහන්සේ අපිට උදව් වෙනවා අපේ ඇත්ත හොයාගෙන යන්න. අපේ ඇත්ත අපි කියන the core of the personality. අපේ අතුලාන්තය, අපේ පෞරුෂයේ තියෙන අතුලාන්ත මදේ එහෙම නැත්නම් එසන්ස් එක මොකද්ද? ඒක තමයි මේ ජේසු හොයාගත්තේ යසයා 200 ගේ 61 කියවද්දී.
ඒ මහා මෞංකාර දෙවියන් වහන්සේ විමුක්තිදායක දෙවියන් වහන්සේගේ ප්‍රාණය සුසුම මා කෙරෙහි මා තුලයි. ඒ නිසා කිසිම සමාජයේ කෙනෙකුට මට කතා කරන, මට පද හදන, මට චෝදනා කරන, මාව ගරහන, මට අකමැති, මට විරුද්ධව කැරලි ගහන, සමහරවිට මාව විනිශ්චය කරන, මගේම සමහරවිට වටපිටාවේ ඉන්න අය, මගේ පාපයන්ව, මගේ අතීතයන්ව සමහරවිට මාව සමහර මිනිස්සු තක්සේරු කරනවා. ඒ කිසි දෙයකට බෑ මන් තුල තියෙන මේ මහා ජව සම්පන්න අනන්‍යතාවය නැති කරන්න. ඒකයි ස්ථීර වෙන්න අවශ්‍ය. ඔබ මා තුල, අපි හැම කෙනෙක් තුලම ඒ දෙවියන් වහන්සේගේ ප්‍රාණය හුස්ම තියෙනවා. ඒ ප්‍රාණය හුස්ම තිබෙන බව අවදි වෙන තරමට අපිට පුළුවන් ජීවිතේ ජය ගන්න. ඊට පස්සේ කියනවා දිලිඳුන්ට සුභාසන දෙසීමට. දැන් මේ ප්‍රාණය දෙවියන් වහන්සේගේම සුසුම. බලන්න මේ වචනේ හරි ලොකු ගැඹුරක් තියෙනවා. දෙවියන් වහන්සේ උත්පත්ති පොතේ කියනවා දූවිල්ලෙන් මිනිසා සහදා, ඒ කියන්නේ පොළොවේ උන්වහන්සේ මිනිසාගේ රූපය ඇඳලා එයට ජීවන හුස්ම හෙළුසේක. එතකොට දෙවියන් වහන්සේ ප්‍රාණය, රුහා කියන මේ හිබ්‍රු භාෂාවේ සුසුම ප්‍රාණය තමයි උන්වහන්සේ දෙන්නේ. එතකොට මේ දූවිල්ලට දෙවියන් වහන්සේගේ ප්‍රාණය වැටුනම මිනිසා ආදම් ඒව නිර්මාණය වුණා. ඒතකොට දැන් දෙවියන් වහන්සේ කියනවා ඒ ප්‍රාණයම ඔබ තුල මා තුල තියෙනවයි කියලා. ඒකට එහෙනම් ඒ කියන්නේ ජීවිතය ඇල්මැරිලා එපා වෙලා වඳයි කියලා හිතෙන, කඩාකප්පල් වෙලා කියලා හිතෙන, ජීවිතය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි කියලා හිතෙන, ජීවිතේ රෝගී වෙලා කියලා හිතෙන මේ හැම දෙයකටම උන්වහන්සේ ඔබට මට දෙනවා ප්‍රාණයක්. ඒ ප්‍රාණය ඔබ මා තුල තියෙනවා. ඒක 아무තෙන් පිටින් එන දෙයක් නෙමෙයි. ඒක දැක ගැනීම. ඒ දැක ගැනීම තුල ඔබට මට හැකියාවක් ලැබෙනවා පණ දෙන්න. අපි එක එක්කෙනාට අපේ වටපිටාවට. හේතුව ඒ පණ දීම ඇතුලේ තමයි මෙන්න සැබෑ උපත. මොකද්ද සැබෑ උපත කියන්නේ? යසදීස්වරයා 61 කියනවා දිලිඳුන්ට සුබ අස්න දෙසීමටද බිඳුණු සිත් ඇත්තන්ට සුවසත දීමටද. අපි ගොඩාක් මේ දවස්වල සුවය ගැන කතා කරනවා නේ. ඒ පැණිය මිව්වොත් හරි, එහෙම නැත්නම් ඒ ඉන්ජෙක්ෂන් එක ඒ එන්නත ගහගත්තොත් හරි, මේ වලින් තමයි අපිට සුවය ලැබෙන්නේ කියලා අපි හිතනවා. ඇත්තටම සුවය, එහෙම නැත්නම් ඇත්තටම ආරෝග්‍ය කියන තත්ත්වය, ආරෝග්‍ය පරමාලාභා කියලා අපේ බුදු දර්ශනය කියනවා. ඒ ආරෝග්‍ය, එහෙම නැත්නම් මේ ප්‍රාණය, ඒ සුවය හම්බෙන්නේ කිසිම තැනකින් පිටින් බාහිරින් නෙමෙයි. ඒක එන්නේ තමන් තුලින්මයි. තමන් තුලින්මයි ඒ සුවය අත්දකින්න පුළුවන්. අපි දන්න කීප දෙනෙක්ම මේ කොරෝනා රෝගය හැදිලා පිළිකා රෝගී, ඒ පිළිකා රෝගියෙක් වෙච්ච කෙනෙකුටත් මේ කොරෝනා නැත්නම් මේ COVID-19 වසංගතය හැදිලා, නමුත් ලොකු ප්‍රාණවත් භාවයකින් ඇය මේ තත්ත්වයට මුහුණ දුන්නා. ඒ විතරක් නෙමෙයි, ඇය එයම ශක්තියක් කරගත්තා මේ කොරෝනා රෝගීන් වෙලා ඉන්න ආච්චිලසීලාට ලං වෙලා හෙදියක් ලෙස වැඩ කරන්, බෙහෙත් කරන්. නමුත් ඇගේ ජීවිතය, ඇගේ ශරීරයේ බොහෝ කොටස් අයින් කරලා තියෙනවා පිළිකා රෝගී තත්ත්වය නිසා. නමුත් ඇය ජුවලිතයි. ඇය බය වෙන්නේ නැහැ. ඇය දෙවියන් තුල ඊටමත් ශක්ති සම්පන්නයි, මනස හරි නිර්වුල්. ඒ වගේම ඊටමත් සුභව ධර්මයෙන් දායද කරලා තියෙන මුරුංගා වගේ දේවල්, කොත්තමල්ලි වෙනමල්කට වගේ දේවල්, ඉඟුරු, ඒ වගේම දෙහි දොඩම් වගේ දේවල් ඇය පානය කරන අයගේ දිනදා දෛනික ශරීරයට ඇතුල් කරගන්නවා. ඇය වෛද්‍යවරුන් කියලා තිබ්බත් ඇය ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ පිළිකා රෝගී තත්ත්වයේ ඉන්නවයි කියලා ඇය ඉතාමත් ශක්ති සම්පන්න විදියට මේ කාලේ ඇගේ ජීවිතය මෙහෙවනවා. දැන් එවැනි අය බොහෝ අය ඉන්නවා. නමුත් දැන් තවත් අපිට හමු වෙනවා කිසිම ශරීර දුබලතාවයක් නැති වුණත් මේ කොරෝනාගේ රෝගයට මහා බයකින් ජීවත් වෙනවා. දෙයනේ මට හැදෙයිද? දෙයනේ මගේ බිරිඳට, මගේ ස්වාම පුරුෂයට, මගේ දරුවන්ට හැදෙයිද? අනේ මොනව වෙයිද දන්නේ නැහැ කියන මහා මාරාන්තික බයකින්. ඇත්තටම ඒ බය පිළිබිඹු කරන්නේ අර මම කිව්ව අධ්‍යාත්මික පෞරුෂයේ දුබල බව.
ඒ කියන්නේ මට දැනෙනවා මම හරිම අපි කියනවා humanly vulnerable. ඒ කියන්නේ මම හරිම අනාරක්ෂිතයි. ඒ කියන්නේ අයියෝ මට මොනවා හරි වෙයි කියන බය. දැන් මේ වෙනකොට 2020 මේ කාර්තුව වෙනකොට බය කියන දේ තමයි සමාජයේම මේ සෝෂල් ෆෝබියා මේ සමහර සමාජයේම ලොකු බයකින් පෙළෙනවා. අද නම් මෙතාතේ දීපුතේ ජේසුගේ දෙවිනි පැමිණීම ඔබට මට ආරාධනා කරනවා පුතේ බය වෙන්න එපා මම විකසෙනවා. එළිදරව් පුතේ අවසාන වගන්තියේ මම විකසෙමි. ඒකට ආරාධනා කරන්න තමයි මේ කාලය තියෙන්නේ වඩිනු මැනව ස්වාමිනී විකස වඩිනු මැනව come oh lord come soon කියන මේ ආරාධනාව අපි යාඥාවක් විදියට මේ දවස්වල යාඥා කරන ආගමන කාලේ අපේ ජනවන්දනාව තුල ස්වාමිනී වඩින්න. ඒ මොකන්ද අපි කියන්නේ? ඔබ වහන්සේ අපි තුල තම්පත් කරලා තියෙන මේ ප්‍රාණය දෙවියන් වහන්සේගේ හුස්ම අපි තුල බලවත් කරන්න ජේසුගේ දෙවිනි පැමිණීමත් එක්ක ඒක සම්පූර්ණ වෙනවා. දැන් තීරුම් ගන්නට ඕන මේ ආගමන කාලේ අපි ත්‍රිත්වික උපතක් සමරනවා. ඒ කියන්නේ උපත පිළිබඳව අපි උපතවල් තුනක් අපි සමරීමක් කරනවා. එහෙම නැත්නම් අපි අත්දැකීමක් කරගන්න. එක උපතක් තමයි අපි කියන්නේ ඓතිහාසික කිතු උපත. ක්‍රිස්තුස් වහන්සේ 2020කට ඉස්සෙල්ලා මිනිස් ඉතිහාසයට ඇතුල් වෙනවා. දේවමෑණියන් ජුසේතුමාගේ ජීවිතය තුලින් අපි අතරට පැමිණීම. මිනිස් ඉතිහාසයට ඇතුල් වුණා කියලා කියන්නේ මිනිස් ඉතිහාසයේ පාපිෂ්ඨ බව, අසාධාරණ අයුක්ති සහගත විකෘති භාවය උන්වහන්සේ බිඳිනවා. උන්වහන්සේ කියනවා නෑ මේ මිනිස් ඉතිහාසය ගැලවීමදායක ඉතිහාසයක් කරනවා. ඒක නිසා සතුටක් අපිට ප්‍රීතියක් තියෙනවා එතන. ඒ විතරක් නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේගේ දෙවිනි පැමිණීම එක්ක අපි විශ්වාසයෙන් බලාපොරොත්තුෙන් ඉන්න මේ නව අහස නව පොළොව උදා. ක්‍රිස්තුස් වහන්සේ අපි අතට ඇවිල්ලා කිව්වා දේව රාජ්‍ය ඔබ අතරයි කියලා. දේව රාජ්‍ය සම්පූර්ණත්වයටපත් වෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ දෙවිනි පැමිණීමේදී. අන්න දෙවිනි උපත ක්‍රිස්තුස් වහන්සේගේ දෙවිනි පැමිණීම කියන්නේ දේව රාජ්‍යයේ සම්පූර්ණත්වය. එයත් උපත මුළු විශ්වයම පරිසරය සබාදහම අහස පොළව නව අහසක් නව පොළවක් කියන්නේ ඒකයි. ඒක දෙවෙනි උපත. තුන්වෙනි උපතක් තියෙනවා. මොකද තුන්වෙනි උපත? අපි එක් එක්කෙනාට ආරාධනා කරනවා අලුතෙන් ඉපදෙන්න. දැන් හැම නත්තලකම වගේ ආදරණීය අම්මේ තාත්තේ දීපුටි අපිට ගිලිහෙන්නේ ඔන්න ඔය තුන්වෙනි උපතයි. මොකද යම් කිසි විදියකට ඓතිහාසික උපත අපි සමරනවා, ගවලෙන්න හදනවා, ගොඩාක් දේවල් කරනවා, බාහිරින් හරි අපි මේක සැමරීමක් කරනවා. යම් කිසි විදියකට ක්‍රිස්තියානි අත්දැකීමකින් අය ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමට සූදානම් වීමක් වෙනවා මේ ජනවන්දනාවේ තුල මේ ආගමන කාලේ පාපුච්චාරණයට යොමු වෙලා තමන් තුල ජීවිතේ වෙනසක් ඇති කරගන්න කල්පනා. නමුත් ඇත්තටම තුන්වෙනි උපත තමයි අපිට ගොඩාක්ලට මිස් වෙන්නේ, අපිට ගිලිහෙන්නේ. මට ජේසු ආරාධනා කරනවා අලුතෙන් ඉපදෙන්න. ලෑස්තිද ඔබ? මේ 2020 අවසානයේ අලුතෙන් ඉපදෙන්න. මොකද මේ ඉපදෙනවා කියලා කියන්නේ ලේසි නෑ. පළවෙනි දේ තමයි ඒ උපතක් කියලා කියන්නේ ඇත්තටම ජීවිතේ මැරිලා ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් ජීවිතේ තාම ආරම්භ වෙච්ච නැති කෙනෙක් ජීවිතේ ආරම්භ වීමයි උපතනේ. එතකොට එහෙමනම් ඔබට මට දැනෙනවද මේ ජීවිතේ පරණ ජීවිතය ඇති? ජේසුනි මට අලුත් උපතක් ඕන, මට අලුතෙන් ඉපදෙන්න ඕන. I want to be born again. මට අලුතෙන් ඉපදෙන්න අවශ්‍යයි කියන සිතුවිල්ල ඔබ තුල මා තුල තියෙනවද ආදරණීය අම්මේ තාත්තේ දීපුතේ මේ දවස්වල? එහෙම නැත්නම් අපි තවත් කොහේ දෙසැම්බරයක් පහු කරලා ජනවාරියකට ඇවිල්ලා 2021 නේ අපිට ආයමත් දුක් පීඩා එක්ක ඔහේ පරණ ගතිය එක්ක ජීවත් වෙන්න වෙනවා. ඒ නිසා දකින්න හදවතින් අහන්න මට උපතක් අවශ්‍ය බව දැනෙනවද? උපතක් කියලා කියන්නේ මගේ පරණ ජීවිතයේ ඇති මරණයක් මට ඇති. මට දැන් ඉපදෙන්න ඕන අලුතෙන් ජීවිතයේ අලුත් බව. අඹුසමේ සම්බන්ධකම ඇතුලේ ඔබට අලුත් ජීවිතයක් මෙහෙම ජීවත් වෙලා බෑ. අඹුසමියන් විදිහට අපි ඊට වඩා දැනෙන්න ජීවත් වෙන්න ඕන. පවුලක අම්මලා තාත්තලා දරුවෝ දූල පුතාලා විදිහට මෙහෙම පවුල් ජීවිතයේ ඔහේ කුලල කාගෙන රණ්ඩු කර කර ඊර්ෂ්‍යා කර කර සමාජයක් විදිහට අපි ජීවත් වෙන්නේ ඔහේ පීඩිත වේදනාත්මක අපිව හුසුරාගයකට ලක් වෙලා ඒ නිසා අනිත් අයවට තව පීඩා විඳින තත්ත්වයටපත් කළා. එහෙමද නැහැ. මේ සමාජයේ මන අලුත් උපතක් අත්දකින්න අපි ඔක්කොම අලුතෙන් ඉපදෙන්න ඕන. අන්න ආකල්පය ජේසු ඔබට මට ආරාධනා කරන මේ
කාලය පරිච්ඡේදය තුල බලන්න ඒ නිසා කියන දිලිඳුන්ට සුබ අස්න දෙසීමටද බිඳුණු සිතත් අන්න සුවසෙත සබයින් ඉන්න වණන් කවුරු හරි ක්‍රිස්තුස් වහන්සේගේ වචනය සුවය දෙනවා මිදීම දෙනයි ප්‍රාණය දෙවියන් වහන්සේගේ සුසුම හුස්ම ඔබ තුලයි මා තුලයි බය වෙන්න හේතුවක් නැහැ උන්වහන්සේ තුල අපිට දෙනවා බලාපොරොත්තුවක් වහලුන්ට මිදීම දානය කරන්න කල්පනා කරලා බලන්න තත්තු කරලා අහන්න ඔබ මම මේ 2020 අවසාන වේගන එනකොට යම් කිසි දෙයකට වහල් වෙලා are you addicted for something ඔබ යම් කිසි දෙයක වහලියක් වෙලාද am I a slave of something or a person සමහරවිට යම් කිසි පුද්ගලයෙකුට යම් කිසි දෙයකට මම වහලෙක් වෙලා ඇති දෙවියන් වහන්සේ කියනවා මෙන්න යුගය ආලේප කරලා තියෙන්නේ අපිව වහලුන්ට මිදීම දෙන්න. එතකොට වහල්කමින් මිදීම අත්දැකීමේ කාලය මුලින්ම ඔබට මට දැනෙන්න ඕන කිසිම කෙනෙකුට කිසිම දෙයකට මම වහල් වෙලා නැහැ. ඒක ඔබ මම අපි අපෙන් අහගමු. මොකද්ද වහල් වෙනවා කියලා කියන්නේ? වහල් වෙනවා කියලා කියන්නේ සරලව නැතුව බෑ. ඒක සමහර වෙලාවට උදේට බොන තේ කෝප්පේ වෙන්න පුළුවන්. මම සමහරවිට උදේ බොන තේ කෝප්පෙට වහලක් කියන්නේ ඒත් වහලෙක්ම තමයි. සමහර වෙලාවට මට එළියට යනකොට මට හොඳට පර්ෆියුම් දාලා එළියට බහින්න ඕන. නැත්තම් මට මොකද්ද වගේ මොන හේතුව නැත්තම් මොන හේතුව මට පර්ෆියුම් දැම්මේ නැත්තම් මට නිකන් මොකද්ද වගේ. කිසිම දෙයකට මාව වහලෙක් වෙලා නම් මම නිදහස් නැහැ. නිදහස් නැති මිනිහට අලුතෙන් ඉපදෙන්න බෑ. ඉපදෙන්නේ නැති මිනිහෙකුට ජීවිතේ වෙනස් කරන්න මේ විශ්වය වෙනස් කරන්න බෑ. අහන්නේ නිසා. තීව්‍රව කල්පනා කරන්න. ක්‍රූරව හිතන්න. ඔබ මම යම් කිසි දෙයකට යම් කිසි කෙනෙකුට වහල් වෙලාද? කෙනෙක් හෝ දෙයක් හෝ නැතුව බැරුව ජීවත් වෙනවා. සම්බන්ධකම් නැතුව අපි ගොඩාක් වෙලාවට එහෙම ජීවත් වෙනවා. මේ ළඟදී එක තරුණියක් ඇය කියනවා "පද මම ජීවත් වෙන්නේ ඉතාමත් ජීවිතේ වහලියක් වෙලා මට මේකෙන් නිදහස් වෙන්න ඕන." ඇය තමන්ගේ පවුලට ගොඩාක් ආදරේ. ඒ නිසාම ඇගේ අම්මා තාත්තා වෙනුවෙන් ගොඩාක් කැපකිරීම කරනවා. ඒක හොඳ දෙයක්. ඒ වගේම ඇගේ පවුලේ අයියා විවාහ වෙලා, ඒ වගේම ඇගේ අක්කා විවාහ වෙලා. දැන් මේ හැම කෙනෙකුගේම ප්‍රශ්න මේ තරුණියගේ ඔළුවේ, මේ තරුණියගේ ජීවිතේ. ඒ නිසාම ඇය කියනවා පහුගිය කාල පරිච්ඡේදයේ විශේෂයෙන් මේ කොරෝනා දෙවෙනි යුගයේ කාලෙදී මම බැලුවේ මම පුළුවන් තරම් කොහොමද මගේ අම්මා තාත්තා මගේ අක්කගේ පවුල මගේ අයියාගේ පවුල ඒගොල්ලන්ව ගොඩ දාන්නේ කියලා. නමුත් මේ දුවට මේ තරුණියට ඒ නිසාම තමන්ගේ ජීවිතය ගැන හිතලා බලන්න ජේසු එක්ක තියෙන ඒ සම්බන්ධකම ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. ඇය එක පැත්තකින් බලනවා අක්කගේ පවුලට උදව් වෙන්න ඒක හොඳ දෙයක්. නමුත් ඇයට තියෙන්නේ තමන්ගේ පවුලට අපි කියන attachment එක ලොකු බැඳීමක්. මේ බැඳීම එච්චරට දරුණුයි. ඒ නිසාම මේ පවුලේ ප්‍රශ්න ගොඩාක්. හේතුව මේ නංගි නැත්නම් මේ තරුණිය අක්කලාගේ පවුලට කරනකොට අයියලා චෝදනා කරනවා ඊර්ෂ්‍යාවට. අයියලාගේ පවුලට කරනකොට අක්කලාගේ පවුලට චෝදනා කරනවා. අම්මයි තාත්තගේ ජීවිතය පිළිබඳව මේ තරුණියට තියෙන ගොඩාක් අහසොසට මාලිගා. පහුගිය කාලේ අපි ජීවත් වෙන මේ සමාජයේ දරිද්‍ර ලෙස නේ පතු කරේ ඉන්න මිනිස්සුන්ට ගොඩාක් ගැටලු මතුවෙනවා. හේතුව තමයි ඔවුන්ගේ භාගයක් වගේ ජනතාව එහෙම නැත්නම් තාත්තලා පුතාලා වැඩ කරන්නේ නගරේ. එහෙම නැත්නම් කොළඹ කරේ. මුතේ ඔක්කොන්ටම ගමට එන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔවුන්ගේ රැකියාව නැති වෙනවා. ඒ නිසාම සාමාන්‍යයෙන් වත්තේ රබර් කිරි කපලා තේ දළු නෙලලා කඩාගෙන ජීවත් වෙන සාමාන්‍ය ප්‍රාථමික කම්කරුවන්ට වඩා සාමාන්‍ය විදියට නගරෙත් එක්ක වැඩ කරන අයට තියෙන තත්ත්වය නිසා ජීවිතේ ගොඩාක් හිර වෙන තත්ත්වයකටපත් වෙනවා. දැන් මේ තරුණියට ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තමන්ගේ අයියා ඒ වගේ ප්‍රස්තාව නැති වෙලා ගෙදර එනවා. ඒ වගේම තමන්ගේ අක්කා විවාහ වෙලා ඉන්න මහත්තයාට ප්‍රස්තාව නැති වෙනවා. මේ ඔක්කොමත් එක්ක මේ තරුණියට වෙන ජීවිතයක් නැහැ. මේ තරුණිය කියනවා අපි ජීවත් වෙන පුංචි ලයින් කාමරය අස්සේ පවුල් තුනක් අම්මයි තාත්තයි අක්කගේ පවුලයි
අයියාගේ පවුලයි දරු පැටව මේ චූටි ලයින් කාමර දෙකක හිතන්නේ මේ ඔක්කොමලා ජීවත් වෙනවා දරු පැටවුත් ඉන්නවා 4 දෙනෙක් වගේ මේ තරුණිය කියනවා මට මැරෙන්න හිතෙනවා මට හිතෙනවා මොනවා හරි බීලා මැරෙන්න හේතුව එක පැත්තකින් ආර්ථික ප්‍රශ්න පොල් ගෙඩිය ගන්න ගියා රුපියල් 100යි ඇය කියනවා ගිය සතියේ ඒ පොල් ගෙඩිය එක දවසකට අමාරුවෙන් ෂේප් කරගන්න පුළුවන් ඊට පස්සේ හිත තව රුපියල් 100ක් වань තව පොල් ගෙඩියක් ගන්න පොල් විතරක් කාලා දැන් ජීවත් වෙන තව ගොඩාක් දේවල් තියෙනවා මේ තරුණිය කියනවා මට තේරෙන්නේ නැහැ ෆාදර් මට හිතෙනවා රෑම මැරෙන්න අනිත් පැත්තේ නිින්දයක් නැහැ මේ ලයින් කාමර අස්සේ පවුල් තුනක් ජීවත් වෙනවා ඒතර අමුසන්ගේ සම්බන්ධකම් පවත්වන්න බෑ මේක අස්සේ හිර වෙලා මේ පීඩාවත් එක්ක වහිනකොට මේ සුදුසුණන් එක්ක තැවෙනවා මේ තරුණිය කියනවා මම මොනවද කරන්නේ ඇයට හිතෙනවා මම මෙච්චර කල් මගේ පවුලටම මම හිර වෙලා කොටු වෙලා හිටියා ඇය සම්බන්ධකම් සමාජයත් එක්ක පැවැත්වුවේ නැහැ ඇගේ ජීවිතය දිහා බලන්න තිබ්බේ නැහැ වැඩ මම කියන්නේ ආදරම්මේ තාත්තේ දුවේ පුතේ අපි යහපත් කියලා හිතන දේවල් ඇතුළේ අපි හිර වෙලා අපි වහල් වෙලා ඉන්නවා වෙන්න පුළුවන් මේ තරුණිය ඉතාමත් දැවැන්ත ලෙස මානසික පීඩනයේ පතුලටම වැටිලා ඇය සිය දිවි හානි කරගන්න තැනටපත් වෙනවා බැරිම තැන තමයි ඇය එන්නේ කතා කරන්න ඇයට මම කියනවා හොඳ වෙලාවට ඔබ තව දවසක් මෙහෙම ජීවත් වුණා නම් ඇය කියනවා මම ඇත්තටම උත්සාහ කරමින් හිතමින් හිටියා සිහින දකිමින් හිටියා මම මොනවද මම පානය කරන්නේ මොනවද මම බොන්නේ මැරෙන්නේ ඇයට මේක දරා ගන්න බෑ අද අම්මේ තාත්තේ දුවේ පුතේ මේ තියෙන දරිද්‍රතාවය මේ තියෙන මේ සමාජයේ ව්‍යාකූල භාවය තනියම හැන්ඩල් කරන්න බෑ තනියම මේක ඔලුවට ගන්න බෑ ඒකටයි සමාජයක් පවුලක් විශ්වයක් අවශ්‍යයි ඒකටයි අධ්‍යාත්මිකත්වය අවශ්‍යයි මේ තරුණිය එක්ක කතා කරනකොට තමයි මේ තරුණිය තේරුම් ගත්තේ මම පවුලටම බැහැ වෙලා ඒ නිසා මගේ ලෝකියම පවුල ඒකින් තොර ජීවිතයක් නෑ එහෙම බෑ මේ දවස්වල ජීවත් වෙන්න ඔබට මට තියෙන අවශ්‍යයි එළියට බෑලා පොඩ්ඩක් හුස්ම ගන්න පොඩ්ඩක් ශරීරය ගැන හිතන්න පොඩ්ඩක් තමන්ගේ ශරීර ශක්තිය නැත්නම් ශරීර සෞඛ්‍ය ගැන හිතන්න ඒ වගේම අනිත් ආත්මික සම්බන්ධකම් ඒ වගේම අධ්‍යාත්මික ආගමික සම්බන්ධකමක් උන්වහන්සේ ජේසු එක්ක කතා බහ කරමින් ජේසු එක්ක අධ්‍යාත්මික ජීවිතයේ වර්ධනය වීම මේ ඔක්කොම මේ තරුණියට නැති වෙලා මේ තරුණිය කොටු වෙලා මරණයට දවසින් දවස ලං වෙනවා ඇය කියනවා ආද මට අලුතෙන් ජීවිතයක් අවශ්‍යයි අන්න සැබෑ ආගමනේ සැබෑ නත්තන මට අලුතෙන් ජීවිතයක් ඕන මෙහෙම යන්න බෑ මේක දැනනකොට තමයි නත්තල අතලඟයි කියන දේ අපිට දැනෙන්නේ මට මෙහෙම ජීවත් වෙලා බෑ මට වෙනසක් ඕන සමහර වෙලාවට අපි කියනවා අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ජීවත් වෙන විදියට ඔය ඔන්නෝහේ ජීවත් වෙනවයි කියන්නේ ඒ තරුණිය වැටෙන තැන හරි වැදගත් මෙහෙම යන්න බෑ මට අලුතෙන් ජීවත් වෙන්න ඕන ඇය ජීවිතේ කතා බහ කරනවා ඇය සියල්ල බෙදා ගන්නවා ඊට පස්සේ ඇගේ සහෝදර සහෝදරියන් එක්ක ඇය කතා කරන්න පටන් ගන්නවා මම ඇයට යෝජනා කරනවා මෙහෙම බෑ ඔබ විතරක් නෙමෙයි ඔබේ ගෙදර අයත් එක්ක මේක කතා කරන්න ඕන එකට සම්බන්ධ වුණොත් අනිත් අය එක්ක සම්බන්ධකම් වලට ගොඩනගා ගත්තොත් තමයි ජීවිතේ නැගිටීම කියන දෙයට ගමන් කරන්න පුළුවන් මම මගේ පවුල මම කියන තැන හිටියොත් එහෙම අපි දවසින් දවස වැහැරෙනවා මැරෙනවා මේ තාත්තේ දුවේ පුතේ මෙතනෝනිය එතනින් එළියට එනවා ඇයි කියනවා මට දැන් තේරෙනවා මගේ පවුල මගේ ජීවිතයේ එක කොටසක් විතරයි ජේසු මට දීලා තියෙන ඊට වඩා පුළුල් ජීවිතයක් තරුණියක් විදියට ඇයට පේන්න පටන් ගන්නවා මාර්ගයන් තව ගොඩාක් තියෙනවා මට හිර වෙලා මගේ ලෝකයේ කොටු වෙලා ඉඳලා හරියන්නේ නැහැ මම යෝජනා කරා ඔබ පටන් ගන්න ඔබේ හැකියාවන් ඔබට තියෙන හැකියාවන් ඇය ජූලිතයි අර හොඳ පෞරුෂයක් තියෙනවා නායකත්වයක් තියෙනවා ඔබ පටන් ගන්න ඔබේ හැකියාව ඔබම හොයාගන්න අයියලා අක්කලාගේ පවුල් වල අම්මලා තාත්තලා බලා ගන්න අවශ්‍යයි ඔබ ඔබේ තරුණ ජීවිතය ඉදිරියට ගමන් කරන්න අවශ්‍යයි හිර වෙලා කොටු වෙලා අනේ මට කාවත් දාලා යන්න බෑ මගේ අම්මට දාලා යන්න බෑ කියලා හිර වෙලා ජීවත් වෙන්න බෑ ඔබ පියවරක් ඉදිරියට තියන්න අම්මා තාත්තා බලා ගන්න අවශ්‍යයි ඔබේ අයියලා අක්කලා අම්මා තාත්තා බලා ගන්න ඔබ ඔබේ ගමන ඉදිරියට යන්න එතකොට අම්මා තාත්තවත් තෘප්තිමත් වෙනවා එතකොට ඔබේ පවුලම ආශිර්වාදිත වෙනවා හිර වෙලා කොටු වෙලා වහල් වෙලා ඉන්න එපා ආදරම්මේ තාත්තේ දුවේ පුතේ සමහරවිට අපි සම්බන්ධකම් ඇතුළේ මේ වගේ වහල් වෙලා ඒ නිසා සැකය වැඩි වහල් වීම වැඩි වුණාම සැකයක් එනවා ලොකුවට
මේ දා මම දන්න යුවලා ඔවුන් පහුගිය දවස්වල ගොඩාක් උරණ වෙලා ඔවුන් ගොඩාක් ගැටිලා මේ පවුල කියනවා ස්වාමි පුරුෂයාම ලොකු සැකයක් ඇති වෙලා. හේතුව මේ ස්වාමි පුරුෂයාගේ ජීවිතයේ තියෙනවා ගොඩාක් තමන් හංගගෙන ජීවත් වෙන ලෝකයක්. ඒ නිසාම ස්වාමි පුරුෂයා මේ බිරිඳගේ ෆෝන් එකෙන්ම ඔන් කරලා තියෙනවා බලන්න මේ බිරිඳ කොහෙද යන්නේ කියලා. මේ බිරිඳ දන්නේ නැහැ. බිරිඳ පස්සේ දැනගන්නවා ඊමේල් එකක් එනකොට Google මේල් එකක්. එතකොට තමයි දැනගන්නේ මේ ස්වාමි පුරුෂයා ඔන් කරලා තියෙනවා මේ බිරිඳ යන හැම තැනක්ම සම්පූර්ණයෙන්ම අපිට Google Map එකෙන් ඒක සම්පූර්ණයෙන්ම අඳුන ගන්න පුළුවන්. කොහෙද යන්නේ, කොතනද හිටියේ, කාත් එක්කද කතා කරන්නේ, මේ ගිය හැම තැනක් බිරිඳ මේක දැනගත්තම බිරිඳට මහා කලකිරීමක් ඇති වෙනවා. මහා තිත්ත වීමක් ඇති වෙනවා. බිරිඳ කියනවා මට මේ ස්වාමි පුරුෂයාට තවත් ජීවත් වෙන්නවත් හිතෙන්නේ නැහැ. ස්වාමි පුරුෂයන් අහනවා ඇයි වා මේක කරේ කියලා. නෑ මම දැනගන්න ඔයා මොනවද කරන්නේ, කොහෙද යන්නේ කියලා. මේ බිරිඳ කියනවා මගේ කිසිම දෙයක් නෑ ඔයාට හංගන්න. මම කොහොමද හැමදේම කියනවා. නමුත් මේ ස්වාමි පුරුෂයාගේ ජීවිතයේ තියෙනවා හංගගත්ත ජීවිතයක්. ඒ ජීවිතේ ඔහු ගෙවන්නේ වෙනම ජීවිතයක් බිරිඳට හොරෙන්, දරුවන්ට හොරෙන්. තමන් තුළ තියෙන අන්න ඒ කුතුහලය, බය, තමන් පිළිබඳව තමන් තියෙන තක්සේරුව නිසා බිරිඳ දිහා බලන්නේ ඒ වගේ. ඒ නිසා මේ ස්වාමි පුරුෂයා උගත් සමාජ තත්ත්වයෙන් ඉතාමත් ඉහළයි. වාහන, ගෙවල් දොරවල් සමාජ තත්ත්වයන් වලින් ඉතාමත් ඉහළයි. හැබැයි මානසිකව වහලෙක්. තමන්ගේ බිරිඳව ආදරයෙන් විශ්වාස කරගන්න බැරි මානසික වහල්කමක් මේ ස්වාමි පුරුෂයාගේ තියෙනවා. අද නම් මේ තාත්තේ දීපතේ ඔය වගේ අසීමාන්තික වහල්කම අපිට තියෙන්න පුළුවන්. හොයලා බලන්න. වහලෙක් කියන්නේ නිදහස් නැහැ. නිදහස් නැතුව ජීවිතේ වැඩක් නැහැ. උන්වහන්සේ එකයි කියන්නේ අලුතෙන් ඉපදෙන්න. තට්ටු කරලා අහන්න මම එවැනි කෙනෙක්ද? සිරකරුවන්ට නිදහස දන්වන්න. සිරකරුවන්ට නිදහස මේ දවස්වල ලංකාවේ අපිට ඉතාමත් සමීපයි. අපි දන්නවා කොච්චර හිරකරුවෝ අමානුෂික විදියට කොච්චර දුක් විඳිනවද කියලා. අනවශ්‍ය විදියට චෝදනා රහිතව පගාවන් නිසා, මුදල් වල බලය නිසා කොච්චර කී දෙනෙක් දුක් විඳිනවද කියලා. දැන් සිරකරුවන්ට නිදහස දන්වන්නයි උන්වහන්සේ ආරාධනා කරන්නේ මේ යුගයේ. ඔබ නිසා මොන නිසා කවුරු හරි කෙනෙක් සිරගත වෙලා ඉන්නවා. ඔබේ මගේ ක්‍රියාකලාපය නිසා සමහර දරුවෝ හිර වෙලාද ජීවත් වෙන්නේ. මේ දවස්වල තියෙන මේ ඩිජිටල් අධ්‍යාපනය යටතේ ගෙවල් වල ඉන්න දරුවන්ට අපි හිර කරලාද තියෙන්නේ. ඩිජිටල් අධ්‍යාපනය එහෙම නැත්නම් Zoom අධ්‍යාපනය, WhatsApp අධ්‍යාපනය යන ඒ දරුවන් අපි හිර කරලා ඒ දරුවන් එක්ක hina වෙන්න, කැරම් මතක් ගන්න, කාඩ් අතක් ගන්න, දරුවන් එක්ක සෙල්ලමක් විහිළුවක් කරන්න. එහෙම පසුබිමක් අපිට දැන් සමහරලාට අම්මලා තාත්තලා විදිහට ඔබ කියයි අනේ අපිට එහෙම මානසික නිදහසක් නෑ. අපි අසහනෙන් අපිට රස්සාවල් අහිමි වෙලා අපි ගොඩාක් ප්‍රශ්න වලින් ප්‍රශ්නවල හිටියයි කියලා. ඒ ප්‍රශ්න ගැනම කල්පනා කරගෙන හිටියා කියලා ආද රම්මේ තාත්තේ දුවේ පුතේ කිසිම ප්‍රීතියක් අපිට අත්දකින්න බෑ. ඒ නිසා තමයි උන්වහන්සේ ආරාධනා කරන්නේ. උන්වහන්සේගේ ආත්මානුභාවය ප්‍රාණය ඔබ තුළ මා තුළ තියෙනවා. ඒ නිසා තියෙන දේ තුළ සතුටින්, ප්‍රීතියෙන් ජීවිතව නිර්මාණශීලීව ජීවත් වෙන්න. අන්න එතකොට උන්වහන්සේ කියනවා සමිඳුන්ගේ කරුණාවේ දවස. අන්න උන්වහන්සේගේ කරුණාවේ දවස. ඒක මේ COVID-19 නිවිරුණා කියලා ඇති වෙන්නේ නැහැ. ඒක එන්නතක් හම්බුණා කියලා වෙන්නේ නැහැ. ඒක අපේ ජීවිතේට අමුතුවෙන් පිටින් එන්නේ නැහැ. කරුණාවේ දවස, ප්‍රීතිමත් දවස දෙවියන් වහන්සේ තුලයි. එය අපි අද ජීවත් වෙන එදිනෙදා ජීවිතේම මතු කරගන්න, හොයාගන්න අවශ්‍යයි. එතකොට උන්වහන්සේගේ වචනය කියනවා මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීතිවන්නේ ආදරම්මේ තාත්තේ දෙවියන්ගේ. සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීතිවන්නේ මේ දෙවෙනි කියවීමේ අපි දකිනවා 1 තෙසලෝනි වරුන්ට ලියන අදහස් උන 1 තෙසලෝනි පොතේ පළවෙනි පොතේ 1 තෙසලෝනි පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය ඉඳලා කියනවා නිතරම ප්‍රීතිවන්න නොකඩවා යාඥා කරන්න
සියල්ලෙහිදී ස්තුති දෙන්න. කිතුණුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙය වේ. එතකොට පළවෙනි කීමේ යෙසාය 61 කියනවා මම සමිඳුන් කෙරෙහි ප්‍රීති වන්නේමි. මොකද්ද මේකේ තේරුම? I will rejoice in the Lord. මම සමිඳුන් කෙරෙහි බොහෝසේ ප්‍රීති වන්නේමි. එක තෙසලොනිකේ දහස්වනේ පාළුතුමා කියනවා ප්‍රීති වන්නේ නොකඩවා යාඥා කරන්න සියල්ලේ ස්තුති දෙන්න. ඒතකොට ප්‍රීතිය කියන දේ, joy කියන දේ අපිට හම්බෙන වැටුපෙන්, තෑගි භෝග වලින් අපිට ජීවිතේ කන්න අඳින්න තියෙන දේවල් වලින් මනින්න පුළුවන් දේවල් නෙමෙයි. දැන් අපිට පුළුවන් හොඳ අලුත් පිටින් ඇඳුමක් ගන්න. නේ? අලුත් පිටින් ඇඳුම ගත්තම ඒක අඳලා අපිට හරියම උචාරුවට අපිට හරි සතුටුයි. හරි පුදුමාකාර තියෙනවා ආඩම්බරකම. සතියක් දෙකක් ඕක අඳිනකොට ඒ ඇඳම අපිට අර පළවෙනි දවසේ ඇඳ උචාරුව අපිට දැනෙච්ච ඒ නැවුම් භාවය දිනවද නැහැ. ඒතර මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම එහෙමයි. ඒතර මේ ලෝකයේ දේවල් වලින් නම් අපි ප්‍රීතිය හොයාගන්න යන්නේ හැම දෙයක්ම ඇති වෙනවා නැති වෙනවා. සම්බන්ධකම්, කන බොන දේවල්, අඳින පළඳින දේවල්, පාවිච්චි කරන වාහන, අපේ ෆෝන් එක හැම දෙයක්ම අපිට ඔන්න දැන් මම Apple ෆෝන් එකක් ගත්තා. ඔන්න දැන් මම අලුත්ම ලේටස්ට් ෆෝන් එකක් ගත්තා. තව මාස දෙකකින් ඒක ලේටස්ට් නෙමෙයි. ඒක පරණ ෆෝන් එකක්. හේතුව අලුත් එකක් එනවා. එතකොට දැන් අපි ජීවිතේ සතුට කේවල් කරන්නේ අපි හොයන්න යන්නේ ඒව මතින් නම් ප්‍රීතිය කියන දේ අපිට ඇත්තම නෑ. සතුට ඔන්න తాවකාලිකව හම්බ වෙනවා, අනිත් අතට නැති වෙනවා. දැන් මේ දවස්වල විශේෂයෙන් එක තාත්තා කෙනෙක් මාට කියනවා අනේ ෆාදර් මේ දවස්වල නම් මේ නත්තලේ නම් ඇඳුම් අවශ්‍යම නැහැ. ඒ අඳින්න තැනක් නැහැ. ලොකු පල්ලි වලට ගිහිල්ලා ලොකු උත්සව කරන්න හම්බෙන්නේ නැහැ. ලොකු ක්‍රිස්මස් පාටිස් නැහැ. ඒ නිසා දෙයියනේ අඳින්න දෙයක් නැතුව ඇඳුම් අරගෙන කබඩ් එක ගහලා මොනවා කරන්නද? හරියට කල්පනා කරොත් එහෙම මම ආදරෙන් ඉල්ලා සිටිනවා ඔබේම කබඩ් වල අල්මාරි වල කොච්චරනම් ඇඳුම් තියෙනවද මේ? පෞගියේ මේ අවුරුදු 2020 අවුරුද්ද හැට අඳුමක දාන්න බැරි වුණානේ අපිට. අපිට ඇඳුම් ගත්ත ඇඳුම් අඳින්න තැන් නැහැ. ඇයි ඒ ගෙවල් ලස්සට වෙලානේ අපි හිටියේ. රස්සාවට යන කෙනෙක් නම් ඔන්න අඳිනවා. ඒත් අපි අර එළියට යන්න අපි ගත්ත සපත්තු ඇඳුම් බැලඳුම් මේව ගොඩාක් අපි ඔහේ පුස්කකා තියෙනවා. ඉතින් ආමුතුවෙන් මේ නත්තට මම කොහොම ඇඳුමක් ගන්නවන කියන වහල් කමින් නිදහස් වෙන්න. තව එක පවුලකට දරුවෙකුට මම ඒ ඇඳුම අරන් දෙනවා කියන තැනට අවදි වෙන අන්න නිදහස, අන්න උපත. උන්වහන්සේ කියන අන්න ප්‍රීතියේ රහස. එක තෙසලොනික පොතේ ඒකයි කියන්නේ පස්වෙනි පරිච්ඡේදයේ මම ප්‍රීතිවන්නේමි. යසය 61 කියනවා සමිඳුන් තුල මම ප්‍රීතිවන්නේ. මම ප්‍රීතියට රහස හොයා ගන්නවා. වහලුන් මිදින තැන, අන්ධයන්ට පෙනීම ලැබෙන තැන, පීඩිතයන් නිදහස් වෙන තැන, දිලිඳුන්ට සුභාරංචි, පීඩිත දිලිඳුන්ට මම නිදහස දෙන අලුත් ජීවිතයක් දෙන තැන අන්න සදා ප්‍රීතිය. ඒකයි යසය දිවසිවරයා කියන්නේ මම සමිඳුන් කෙරෙහි ප්‍රීති වන්නේ. ඒතකොට ඒක නිකන් නෑ ඇඳුමකින්, ඒක නිකන් කෑමකින්, ඒක නිකන් බීමකින්. ඔව් ඒ ඔක්කොම අවශ්‍යයි. හැබැයි තේරුම් ගන්න ඒව වලින් ප්‍රීතිය අපිට දෙන්න බෑ. ප්‍රීතියට වඩා එහා ගිය දෙයක්. ඒක මම හොයන්න පටන් ගන්නවා. මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නේ. අපිට කියනවා මනාලියකු මල් මාලාවක් දමා ගන්නාක් මෙන්, මනාලියගේ ආභරණ පළඳ ගන්නාක් මෙන් එතුමානෝ ගැලවීම නැමැති වස්ත්‍රය අපිට හඳවනසේක. මේක දකින්න. ඒතර ප්‍රීතිය අතුලාන්තයෙන් ලැබෙන්නේ. ඒක මනාලියක් තමන්ගේ මනාලියක් වගේ ඇඳුම අඳින දවසේ. ඒ කියන්නේ තමන් වෙන දවස හරි වැදගත් මේ වචනේ. මම වෙන දවස තමයි අපිට ප්‍රීතිය හොයා ගන්න පුළුවන්. මම එක තරුණයෙක්ට පහුගිය දවසට කතා කරනවා. මේ තරුණයා කියනවා ෆාදර් ගෙවිච්ච පහුගිය අවුරුදු 5-6ම මම නෙමෙයි ජීවත් වුනේ. මම රැකියාව ස්ථානයේ රැකියාවට ඕන විදියට රැකියාවේ බොස්ට ඕන විදියට රැකියාව ජීවත් එතන ඉන්න අනිත් අයට ඕන විදියට මම ජීවත් වුණා. ඊට ඉස්සෙල්ලා මම තවත් ඉගෙනගත්ත ආයතනයක අධ්‍යාපන ආයතනයක ඕන විදියට ජීවත් වුණා. අනේ දැන් තමයි මට තේරෙන්නේ මට හිතට දැනෙන දේ කියන්න පුළුවන් කියලා. දැන් ඒකයි වැදගත්. මම වුණොත් විතරයි සැබෑ ප්‍රීතිය අත්දකින්න පුළුවන්. මම ලෝකයට බයයි, ලෝකයේ මොනවා හිතයි දන්නේ නැහැ කියන දේ තුල හිටියොත් ප්‍රීතිය බෑ. ඒකයි උන්වහන්සේ දෙවෙනි කිව්වේ කියන්නේ නොකඩවා යාඥා කරන්න. මොකද නොකඩවා යාඥා කරනවා කියන්නේ? තමන්ට
මුණ ගැහෙන හැම සිද්ධියක්ම යාඥාවක් විදියට දේවතාට රොසවා. සමහරවිට එපා වෙන සිද්ධි, සමහරවිට කැළඹෙන සිද්ධි, සමහරවිට බලාපොරොත්තු බිඳලා තියෙන සිද්ධි, මේ හැම දෙයක්ම දේවතාත්තේ වහන්සේගේ ප්‍රාණය මට දීලායි තියෙන්නේ. වහන්සේගේ සුසුම, වහන්සේගේ හුස්ම මන් තුළ තියෙනවා. ඒ නිසා මම වැටෙන්නේ නැහැ. ඒ නිසා මම ජීවත් වෙනවා කියන සැබෑ අවධියට එන්න. සියල්ලෙහිදී ස්තුති දෙන්න. නොකඩවා යාඥා කරන සියල්ලෙහිදී ස්තුති දෙන්න. මෙන්න ප්‍රීතිය හොයාගැනීමේ රහස. The secret of joy is always be thankful to God. Always be thankful. හැම දෙයක්ම මොනවද ස්තුති කරන්න. හැම දෙයක්ම ස්වාමිනී වාසි මට මේ හුස්ම දීලා තියෙනවා. මේ ජීවිතය දීලා තියෙනවා. වහන්සේ ස්තුති. නොකඩවා යාඥා කරන constant prayer. Make your life a constant prayer. එදිනෙදා ජීවිතයේ සිද්ධි ප්‍රශ්න අරගලේ පාවීම් කැළඹීම් ජීවිතය කරගන්න. ඒක යාඥාවක් කරගන්න. බලන්න සුවිශේෂී ජෝම්තුමාගේ සුවිශේෂී පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට 8 වෙනි වගන්තිය දක්වා දෙවියන් වහන්සේව වදාළ මිනිසෙක් විය. ඔහුගේ නම ජොහන්ය. ඔහු පැමිණියේ තමා මගින් සිළු දෙනා දහගණු පිණිස ආලෝකය ගැන සාක්ෂි දැරීමටය. ඔහු ඒ ආලෝකය නොව ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ආතනත්තේය. ඊට පස්සේ 19 ඉඳලා 28 දක්වා ජුවාම් 1:19 සිට 28 දක්වා හරි වැදගත්. අපි සවන් දෙමු. සුවිශේෂී පෙරළගම ජුවාම් 1:19 සිට 28 දක්වා. ඔබ කවරෙක්ද යසන පිණිස ජුදෙවරුන් විසින් ජෙරුසලමෙන් පූජකයන්ද ලෙවීයන්ද යවූ කල ජොහාන් සාක්ෂි දෙමින් මම ක්‍රිස්තුස් නොවෙමි නොසඟවා ප්‍රකාශ කළේය. එසේනම් කිමෙක්ද? ඔබ එලියාදයි ඔහු ඇසූහ නැතයි කීහ. ඔබ ඒ දිවසිවරයාද යන ප්‍රශ්නයට නැතයි ඔහු කීය. එසේනම් ඔබ කවරෙක්ද? අප එවූ අයට පිළිතුරක් දී යුතුයයි ඔබ ගැන ඔබ කියන්නේ කුමක්දයි ඔහු ඇසූහ. මම නම් යෙසායා දිවසිවරයා කී පරිදි සමිදානන්ගේ මග පිළියෙල කරන්නයි පාලු කරේ මොර ගසන්නෙකුගේ හඬ වෙමි ජොහන් පේතුරු දුනේ. එවනලත් සමහරෙක් පරිසිවරුය ඔහු ප්‍රශ්න කරමින් ඉතින් ඔබ ක්‍රිස්තුස්වත් එලියාවත් ඒ දිවසිවරයාවත් නොවන්නේහි නම් බෞතිස්ම ස්නාපනය කරන්නේ කුමක් නිසාදයි ඇසූහ. ජොහන් පිළිතුරු දෙමින් මම වතුරෙන් බෞතිස්ම ස්නාපනය කරමි. එහෙත් ඔබ නාඳුනන කෙනෙක් ඔබ මැද වැඩ සිටිති. එනම් මට පසුව වඩින තනන් වහන්සේය. උන්වහන්සේගේ පාවහන් පටි මුදන්නටවත් මම නොවටිමි කීය. අපි මේකට කියනවා self realization කියලා. self consciousness කියලා කියනවා. ඒ කියන්නේ බලන්න ස්නාම ජෝම්තුමා තමා වුණා. ඒකයි සබෑ ප්‍රීතිය. ස්නාම ජෝම්තුමාගෙන් ඇවිල්ලා අහනවා ඔබ ක්‍රිස්තුස්ද? එහෙම නැත්නම් ඔබ එලියාද? එලියා කියන්නේ පරණ යුස්මේ හිටිය ප්‍රබලම දිවසිවරයා. අහසින් ගින්දරගෙන ආපු දෙවි දිවසිවරයා. ඔබ ක්‍රිස්තුස්ද කියලා අහනවා. ක්‍රිස්තුස් කියන්නේ ඔක්කොම මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ක්‍රිස්තුස් කියලා කියන්නේ මෙසියස් කෙනෙක් වෙනවා. නැවත අපිව ගලවන්න කෙනෙක් එනවා මේ ලෝකයට. කියලා ඔක්කොම බලාපොරොත්තු වෙලා හිටියා පලස්තීනයේ ජීවත් වෙච්ච මිනිස්සු. හේතුව ඒ කාලේ පලස්තීනය යටපත් කරගෙන රෝම අධිරාජ්‍යය ඉතාමත් නිහින පාලනයක් ගෙනිච්ච නිසා මිනිස්සු බදු අය කිරීම නිසා මිනිස්සු දුර්වලව දුපලව පීඩා විඳිනවා. ඒ නිසා ඔක්කොම කිව්වා අනේ මේ ක්‍රමය හරියන්නේ නැහැ, මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන, මේ ක්‍රමයෙන් ගැලවෙන්න ඕන, ඒක ගලවන්න කවුරුහරි පිටින් කෙනෙක් එන්න ඕන කියලා. එතකොට ස්නාක ජෝන්ගෙන් අහනවා ඔබ ක්‍රිස්තුස්ද? නොසංගවා ස්නාක ජෝන්තුමා කෙලින්ම කියනවා මම ක්‍රිස්තුස් නෙමෙයි. එහෙනම් ඔය එලියාද? නෑ එලියාත් නෙමෙයි. එහෙනම් ඒ දිවසිවරයාද? ඔක්කොමලා හිතුව අනිත් පැත්තෙන් කවුරුහරි දිවසිවරයෙක් කියලා කියන්නේ මේ යුගයේ වෙනස් කරන කෙනෙක්. තමයි ඒත් නෑ. එහෙනම් ඔක්කොමලා අහනවා එහෙනම් ඔබ කවුද? එහෙනම් ඔබ මොකටද ඔබ බෞද්ධ ස්ථාපනය දෙන්නේ? ප්‍රසාද ස්ථාපනය කරන්නේ ඇයි? ස්නාන ජෝන්තුමා කියනවා මම පාලු කරේ මොර ගසන්නෙකුගේ හඬ. පාලු කරේ මොර ගසන්නෙකුගේ හඬ වෙන්නේ මොකද්ද? මම පාර තරනවා ඒ සැබෑ මෙසියස් නෙමෙයි සැබෑ ගැනුම් කරුවන්ට බලන්න ආදරණීය අම්මේ තාත්තේ පුතේ. තමා කවුද කියලා තමාම අවබෝධ කරගෙන අද ගොඩක් වෙලාවට මේ සමාජයේ අපි ලොකු රංගපෑමක ඉන්නේ. මම නොවන මම මවාගෙන ඉන්නේ. ඒ නිසාම අපි පේන්න පිම්බිලා ජීවත් වෙනවා නේ. ගොඩාක් වෙලාවට
අපි දකිනවා මේ දවස්වල වොයිස් නේ අපි දකිනවා මේ හඬ පිළිබඳව යන සංගීත සංදර්ශනය වල සංගීත තරංගාවලි වල නේ කෙනෙක්ගේ වටිනාකම ගොඩක් වෙලාවට මැනින්නේ මේ දවස්වල කී දෙනෙක් හැරුණාද කියන එක මත. තමන් තුළ තියෙන පෞරුෂය, තමන් තුළ තියෙන ගායන හැකියාව මනින්නේ කී දෙනෙක් හැරුණාද කියන එක මත. බලන්න මේක හරි ලස්සන වැඩසටහනක් බොහෝ දෙනෙක් බලනවා. නමුත් මේක අස්සේ යන මනෝවිද්‍යාවේ රහස තේරුම් ගන්න. අපිට පෙන්නනවා අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට කිරි දීලා හදලා තමන්ගේ දරුවන් උස්මාත් කරලා ගෙනල්ලා වේදිකාවක් උඩ තියලා අම්මලා බයි ගහි ඉන්නවා කී දෙනෙක් මගේ දරුවගේ ගායනයට හැරුණාද කියලා. හැරුණාම ඔක්කොම බා ජයශ්‍රීයෙන් හොසන්නා කියනවා හරියට මගේ දරුවා මේ ලෝකේ මහා විජයග්‍රහණයක් කරා වගේ. හැරුණ නැති වුණාම අම්මලා අඬනවා. අම්මලා නිකන් තාත්තලා අයියෝ අපි ලන්සුව දාන්නේ. එහෙම නැත්නම් අපි වටිනාකමක් දෙන්නේ මේ රියැලිටි ෂෝස් හරහා කී දෙනෙක් හැරනවද? මෙන්න ඇත්තටම මේක පිටපස්සේ තියෙන මනෝවිද්‍යාව මොකද්ද? කී දෙනෙක් හැරනවද මම දැක්කා. මට කී දෙනෙක් ලයික් කරනවද? කී දෙනෙක් විව් කරනවද මම දාන දේවල්? කී දෙනෙක් මගේ ස්ටේටස් දැකලා තියෙනවද? කී දෙනෙක් මගේ ප්‍රොෆයිල් එක මගේ ස්ටේටස් විව් කරලා තියෙනවද? 10 දෙනෙක් දැකලා. අනේ මට 50 දෙනෙක් ලයික් කරලා. අම්බෝ බඩ ගොඩක් අය කමෙන්ට් කරලා. අද එච්චර දුප්පත් තැනකට මානසිකව අපිපත් වෙලා ආදරම්මිත තාත්තේ විශේෂයෙන් තරුණ තරුණියන්ගේ ලෝකය. තරුණ තරුණියන්ගේ ලෝකය හැම වෙලාවෙම හිතනවා මම ස්ටේටස් දැම්මම WhatsApp ස්ටේටස් නැත්නම් සෝෂල් මීඩියා ස්ටේටස් දැම්මම මට ලයික් කරන අය ඒකට කමෙන්ට් කරපුවා ඒක විව් කරපුවාම මම එහෙනම් වටිනවා කිසිම වටිනාකමක් නැහැ. තමන්ගේ ගායන ශක්තිය කී දෙනෙක් හැරනවද කියන එක මත නෙමෙයි තීරණය වෙන්නේ. තමන් තුළ ඒ මහා දෙවියන් වහන්සේගේ ප්‍රාණය සුසුම ශක්තිය තියෙනවා. ඒක හැරෙන්න ඕනේ නැහැ අමුතුවෙන් කීප දෙනෙක්. තමන් වැඩිහිටියන් දෙක අමතක වෙලා තමන් හදන දරුවන්ගේ වටිනාකම මනින්නේ කී දෙනෙක් හැරනවද කියන එක මත නෑ. ඒ මත නෙමෙයි වටිනාකම තීරණය. මේ සමාජයේ කී දෙනෙක් මම බලනවද? කී දෙනෙක් මම මෙතන හැරෙනවද? කී දෙනෙක් මට හොඳයි කියනවද? කී දෙනෙක් මට අපුඩි ගන්නවද කියන එක මත නෙමෙයි තීරණය වෙන්නේ. ජේසු මරියාව යුසේතුමා මෙන්න ගමනක් යනවා බෙත්ලෙහෙමට. කවුරුත් බලන්නේ. කවුරුත් දොරවල් අරින්නේ. ඔක්කොමල කියන ඉඩ නැහැ කියලා. හැබැයි මරියාවන් ඇතුලේ ඇය දන්නවා ස්වාමීන් වහන්සේ මා සමග. ජුසේ කියන මේ කම්කරු තාත් දන්නවා කමක් නැහැ. කිසිම තානායමක් මට ඇරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් මට ස්වාමීන් වහන්සේ මාත් එක්ක ඉන්නවා. අපිට ලදුරුවෙක් උපන්නේය. අපිට පුත්‍රයෙක් දෙන ලද්දේය. ඒ දරුවත් එක්ක අපි යනවා. අම්මේ තාත්තේ දුවේ පුතේ මේ දවස්වල ඔබ මම ජීවත් වෙන අසාර්ථකත්වයන් කඩාවැටීමේ පාවීම එකක්වත් ජීවිතේ ප්‍රීතිය නැති කරන්න බෑ. ඔබට මට දැනෙන්න ඕන නෑ. ස්වාමීන් වහන්සේ මන් තුල ජීවත් වෙනවා. මම මේ හැකියාව, ඒ ටැලන්ට්, ඒ දේවල් තුල මම පුළුවන් තරම් මම මහන්සි වෙනවා. උන්වහන්සේගේ ගමන යන පොඩි දවස්වල එක තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් අතර ඇති වෙන ඝට්ටනය. මේ තාත්තා අම්මයි අතර ඉතාමත් තදබල ලෙස ඝට්ටනයක් ඇති වෙලා මේ තාත්තා නැත්නම් මේ ස්වාම පුරුෂයා ආරංචි වෙනවා තමන්ගේ බිරිඳ මීට ඉස්සෙල්ලා විවාහක කෙනෙක් කියලා. ඒක ආරංචි වෙන්නේ විවාහ වෙලා අවුරුදු 3කට පස්සේ. ඒ ස්වාම පුරුෂයා මගෙන් අහනවා අනේ ෆාදර් මට තේරෙන්නේ නැහැ මට පිස්සු වගේ. මම ආදරය කරලා විවාහ වුණා කාන්තාව. දැන් දරුවෙකුත් ඉන්නවා. දැන් අපි අවුරුදු 3කට ජීවත් වුණා. මට මේ මෑතක තමයි සියල්ල ආරංචි වෙන්නේ මගේ බිරිඳ මීට පෙර විවාහ වෙලා එයාට දරුවෙක් ඉන්නවයි කියලා. මට නම් බෑ මේ ගෑනු කෙනෙක් ඉන්න මම යාව අතාරින්න තීරණය කරා. මට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. මම ඇහුවා බැහැවුවද? ඔබේ බිරිඳගෙන් ඔබේ බිරිඳ අවුරුදු 3ක් ජීවත් වුණා. බැහැවුවද මොකද උනේ කියලා? ඔව් ෆාදර් මම ඇහුවා. ඒ තාත්තා කියනවා මගේ බිරිඳ කියනවා මගේ අතීතයක් තිබ්බා. මගේ අම්මා තාත්තා මට නැහැ කියලා මගේ ඥාතීන් මාව ටික කාලයක් බැලුවේ නමුත් මට කිසි කෙනෙක් මගේ කියලා තිබ්බේ නැහැ. ඒ නිසා මම නව යෝන් වියට එනකොට මම රවට්ටනවා කෙනෙක් මම රැවටෙනවා මේ බිරිඳ කියනවා. මම එයත් එක්ක ආදරේ කියලා හිතලා මම එයත් එක්ක සම්බන්ධකම් පැවැත්තුවා.
එයා මට ජීවිතේ හැම දෙයක්ම දෙන්නම් කියලා හස්මාලිගා හදලා මට දරුවෙකුත් දීලා එයා පස්සේ මාව දාලා පැනලා ගියා. එයා එක්ක මගේ ජීවිතේ අපාගත වුණා. එයා මට දුක් දුන්නා, මට ගැහුවා. මට හැමදාම සැලකුවේ කවුරුත් නැති අනාථයෙක් විදියට. නමුත් ඇය කියනවා මම මගේ ඒ ස්වාමිපුරුෂයා දාලා ගියාට පස්සේ එයා කිව්වා උඹට දරුවෙක්වත් හදාගන්නව සුදුස්සෙක් නෙමෙයි. ඒ නිසා උඹේ දරුවවත් උඹට අයිති නෑ කියලා අරගෙන ගියා. මේ ස්ත්‍රිය කියනවා මම එතන තමයි අලුතෙන් ඉපදුනේ. ඔව් මේ ලෝකේ මගේම මාංශයෙන් හදපු මගේම ශරීරයෙන් මම කිරි දීලා වදපු මගේ දරුවටත් අම්මා කෙනෙක් වෙන්න බැරි තරමට මේ සමාජය මාව පාගලා අනාථ භාවයේ දානවද? මම තවත් ඔළුව කරබාගෙන ඉන්නේ නැහැ. ඇය ජීවිතයේ අලුතෙන් ඉපදුනා ඒ සිද්ධියේදී ඇයව දාලා යනවා. ඇයි දරුවවත් අරගෙන යන ඇය අඬලා ඇය එක්තරා රාත්‍රික තීරණය කරනවා මම නැගිටිනවා. දේවමෑණියෝ උදාන ගීතිකාව ගායනා කරා වගේ ස්වාමීන් වහන්සේගේ බාහුබලය මා තුල තියෙනවා. ඒ නිසා පරාක්‍රම යන මහත් දේ මා උදෙසා කළා. ඒ නිසාම මට උඩඟු සිතත්තන් විසුරුවා හැර මහා නරපතීන් සිහසුන් වලින් රජවරුන් මිසියාසුන් වලින් පහතේලා දීනයන් පීඩිතයන් අනාථයන් ඉහළ නංවා වදාළසික කියන මේ අත්දැකීම ඇතුලේ මේ ස්ත්‍රිය පටන් ගන්නවා ජීවත් වෙන්න. ඒ නිසා ඇය රැකියාවකට යන ඇඟලුම් කර්මාන්තයක ඇය මහනවා හිටගෙන දවසට පැය 9ක් 10ක් දුක් විඳිනවා. හැබැයි ඇය තීරණය කරනවා තව දුරටත් අනාථයෙක් නෙමෙයි. ඇයි අනාථ භාවය තමාට අනිත් අය ආරෝපණය කරපු දෙයක්. මම විසින්ම මගේ පෞරුෂයතාවම තේරුම් ගත්තේ නෑ. මන් තුල ප්‍රාණය ජීවත් වෙනවා දෙවියන්ගේ. එහෙනම් මම දෙවියන්ගේ දරුවෙක්. ඒ නිසා මේ ලෝකයේ ඉහළම තැන මට තියෙනවා. ඇය මේක අවබෝධ කරගන්නවා. self realization. ඇය අවදියට එනවා. අවදියට ආවම ඇය තීරණය කරන ඇඟලුම් කර්මාන්තේ වැඩ කරමින් මහන්සි වෙනවා. ඇය පුංචි බෝඩිමක ජීවත් වෙනවා. ඇය විසින්ම ඇගේ ජීවිතය බලාගන්නට කවුරු නැති වුණාට ඇය ජව සම්පන්න ස්ත්‍රියක්. අන්න ඇය අලුත් ඉපදීම. ඒ ගමන යනකොට තමයි ඇයට හමු වෙන්නේ මේ දැන් විවාහ වෙලා ඉන්න ස්වාමිපුරුෂයා. ඔවුන් එක කතා කරනවා, ජීවිතය ආරම්භ කරනවා. මේ ස්වාමිපුරුෂයාන ඇයි ඔයා මට කිව්වේ නැත්තේ? ඔයාගේ අතීතය. එතන වරදක් තමයි. නමුත් මේ බිරිඳ අඬලා කියනවා මට අවශ්‍ය උනේ නැහැ. ඒක මගේ මලගිය අතීතය. මම ඒක අවසන් කරා. මම ජීවත් වුණේ තරම් කල් මම මෙරි ඉපද ජීවත් වුණේ. මට අවශ්‍ය උනේ නැහැ අතීතය ගන්නාම. හැබැයි මේ ස්වාමිපුරුෂයා අනිත් පැත්තෙන් කියනවා "ෆාදර් මේ ගිවිච්ච අවුරුදු 3 විවාහ වෙලා ඊට ඉස්සෙල්ලා අවුරුද්දක් දෙකක් අපි අදනගෙන හිටියා. හැබැයි මේ අවුරුදු 5ම අති ආදරවන්ත බිරිඳක්." මම අහනවා දෙයියනේ මේ ජීවත් වෙච්ච අවුරුදු 3 ඔයා දුකෙන්ද හිටියේ නෑ. මගේ බිරිඳ පුදුමාකාර ආදරණීයයි. පවුලේ ගියා සතුටින් හිටියද? ඔව් දරුවෙකුත් එක්ක පුදුම සතුටකින්. දෙයියනේ එහෙනම් එයාගේ අතීතයේ තව කෙනෙක් වාට කිව්වයි කියලා මොකද දුක් වෙන්නේ? ඔයාගේ අත්දැකීම තුළ ඔයා ආදරය වින්දා බෙදාගත්තා. අද අම්මේ තාත්තේ දෙපුතේ අන්න උපත. මම වෙනවා කියලා කියන්නේ මේ බිරිඳ කියනවා ඔව් මම ඉස්සර එහෙම විවාහ වෙලා හිටියා තමයි. නමුත් මම දැන් වර්තමානයේ ඔයාට ආදරය කරන්නේ. මට වෙන ජීවිතයක් නැහැ. ඒ නිසා මට මොකුත් අවශ්‍ය වුණේ නැහැ. නැවත මේ හාරවුස කියලා මට ඕන අලුත් ජීවිතයක් ගත කරන්න. ඒක තුල ස්වාමි පුරුෂයා පිළිගන්නවා. ඉතාමත් අලංකාරයි. ස්වාමි පුරුෂයා කියනවා හරි මට එච්චරයි ඕන. ඔයාට දරුවෙක් ඉන්නවා කියනවා. ඒ දරුවවත් දැනගන්නවා. ඔයා විවාහ වෙලා හිටියේ ඒ පුද්ගලයාට කතා කරනවා මේ ස්වාමි පුරුෂයා. ඔහු තැනකට එනවා. හරි ස්වාමීන් වහන්සේ තුල මම අතීතයට වහල් වෙන්නේ නැහැ. ස්වාමි පුරුෂයෙකුට අමාරුයි. නමුත් ඔහු ශක්තිමත් වෙලා මෙන්න ගමනක් යනවා. අද අම්මේ තාත්තේ දුවේ පුතේ මේ උපතට අපි ඔබම ඇතුළු වුණේ නැත්නම් පෞද්ගලිකව අපිට නව උපතක් අත්දකින්න බෑ. ඔව් ජේසු ඉපදුණා. හැබැයි ඔබම නැවත ඉපදුනේ නැත්නම් ඔබේ මගේ අතීතයට හිර වෙලා ඉන්නේ නැතුව ජීවිතේ මා තුල ස්වාමීන් වහන්සේගේ ප්‍රාණයන් වහන්සේගේ ජීවමාන ජේසුගේ ප්‍රාණය මා තුල තියෙනවා. එහෙනම් මම දුක් වෙන්නේ නැහැ නම මම අඬන්නේ නැහැ නම මම කලකිරෙන්නේ නැහැ. එහෙනම් මම ජව සම්පන්නව මම එඩිතරව මම අභිමානවත්ව මේ ගමන යනවා. අපි කියමු ඒ නිසා ස්වාමින් වහන්සේ තුල අපි හැම කෙනෙකුටම උන්වහන්සේ ආරාධනා කරනවා ඒ බලගත් ගමන යන්න. ස්නාග ජෝන්තුමා තමන්ගේ අනන්‍යතාවය දැක්කා. ඒ ආලෝකයානන්ට පාර කියන මාර්ගය වුණා. ඔබ මම කවුද? ඔබ මම තව කී දෙනෙකුට ආලෝකය බෙදමින් ඒ ආලෝකිත මාර්ගය ඔබ මම
දෙන්න ලෑස්තිද මේ නත්තල් කාලේ බලාපොරොත්තුවේ ආදරේ ප්‍රීතියේ ජීවිතයක් වෙන්න අපි කියමු. ස්වාමිනේ ඔබ වහන්සේ මේ ජීවිතය මට දුන්නේ මේ දවස්වල මේ ගෙවන මාසෙ මේ ගෙවන සති ගණන් මේ දවස්වල ඔබ වහන්සේ මන් තුළ නැවත නැවත ඉපදෙන්නේ. ඒ නිසා මන් තුළ තියෙන පරණ ගති අතහරින්න බලය දෙන්න. මගේ වහල්වි ඇබ්බැහිවි මන් තුළම කඩා බිඳ වැටලා තියෙන මගේ කෂේරුකා බිඳිලා මගේ සම්පූර්ණ බය විරාන්ත වෙලා කලකිරිලා ඉන්න ඒ හැම සිතුවිල්ලකින්ම හැම වහල් සිතුවිල්ලකින්ම මිදිලා ස්වාමිනේ වහන්සේ තුල ජව සම්පන්න නැගිටින්න සම්බන්ධකම් තුල නැගිටින්න සමාජයක් ලෙස නැගිටින්න ස්වාමිනේ නව ආස නව පොළව අපි අතර බව විශ්වාසයෙන් දකිමින් නෙවෙන් ක්‍රියාත්මක වෙන්න අපිව අවදි කරන්න ප්‍රාණය තව තුර අප තුළ ස්ථීර කරන්න ඔබ වහන්සේගේ ප්‍රාණය සුසුම හුස්ම අපි තුල බව අපි එකිනෙකා තුල බව අදහගෙන එය පණ ගන්වන්න ඔබ වහන්සේගේ ශුද්ධාත්ම බලය ප්‍රදානය කර බැලව පිතා පුත්‍රයා ස්පේතු සාන්තුනම් ත්‍රිත්වයක දෙවියෝත්තමයන් වහන්සේට ස්තෝත්‍ර වේවා අදිවාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා මක් නිසාද රාජ්‍යද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේ ආමෙන් සියලු දෙනාටම ජේසු පිහිටයි